දැන් ඉතින් මාසයක් හමාරක් වෙනවා මේ වසංගත තත්ත්වයෙන් රට යම් ප්‍රමාණයකට නිදහස් වෙලා. නමුත් තමුන්නාන්සලා දකින්නට ඇති ඊයේ පෙරේද මාධ්‍ය තුල විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රකාශ කිහිපයක් නිකුත් කළා. අප්‍රේල් මාසයේ වෙනකොට රටේ තත්ත්වය කොරෝනා වසංගතයේ නැවතත් ඉතාමත්ම භයානකයි තත්ත්වයට එනවා කියන්නේ. මේ ඓතිහාසික මහා පුදබිමේ උතුම් ජයශ්‍රීමා බෝධීන් වහන්සේගේ ආශිර්වාදයෙන් රුවන්වැලි චෛත්‍යරාජානන් වහන්සේගේ ආශිර්වාදයෙන් අපි ප්‍රාර්ථනා කරනවා දෙවියන් සරණින් දෙවියන් පිහිටෙන් එවැනි තත්ත්වයක් අපේ රටේ උදා නොවේවා කියලා. අපි විශේෂයෙන්ම දේශපාලන කටයුතු සඳහා ආරම්භ කරපු වැඩපිළිවෙලේ අපි නගරයෙන් නගරය ගමින් ගම ඒ වගේම ගෙයින්ගේ යන වැඩසටහන අපි මේ ආරම්භ කරලා තියෙනවා. අනුරාධපුරයට හවරින් මෙහාට ඇතුල් වෙනකොට මුලින්ම මතක් වෙන්නේ බෞද්ධයන් විදියට මම කියපු උතුම් පූජනීය ස්ථාන. ඊළඟට දේශපාලන වශයෙන් අපේ ඔළුව කරගෙනකොට අපේ පක්ෂයේ විදියට අපේ පක්ෂයේ ඉතිහාසයේ විදියට අපිට මතක් වෙන්නේ ඔබතුමාලා මතක් කළා වගේ මෛත්‍රීපාල සේනානායක මැතිතුමා, කේ.බී. රත්නායක මැතිතුමා, මගේ හිතවත් බර්ටි සානායක මැතිතුමා වැනි අපේ හිටපු නායකයන්. පොළොන්නරු අනුරාධපුර රජරට පළාත කවදත් එකයි. අපේ ආර්ථිකය, අපේ සංස්කෘතිය, අපේ සමාජ ප්‍රශ්න, අපේ දේශපාලන පසුබිම් මේ රජරට එකම විදියක් මේ දිස්ත්‍රික්ක දෙකම. දිස්ත්‍රික්ක වශයෙන් වෙන් වෙලා තිබුණා. විශේෂයෙන්ම ඊයේ මාතලේ යන විට මම උදේ ගියේ මාතලේට පොළොන්නරුවෙන් තියෙන ළඟම හොඳම පාර බකමුණේ මොර්ගහකන්ද ජලාශය මැදින් ළඟින් යන පාර. හවසට එනකොට මම ආවෙත් ඒ පාරේ. ඊටාම සුන්දරව ලස්සනට මොර්ගහකන්ද ජලාශය පිරිලා තිබෙනවා. අනුරාධපුරයට වගේම පොළොන්නරුවටත් කුරුණෑගලටත් ත්‍රිකුණාමලයටත් ගොවියාගේ මූලික අවශ්‍යතාවයක් වෙච්ච ජලහිගය, පානීය ජලය විශේෂයෙන්ම ලබා දීම සඳහා තමයි මොර්ගහකන්ද ජලාශය මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක 2007 ජනවාරි 25 මම මුල්ලා තිබ්බා. මහින්ද රාජපක්ෂ මහත්මයා මට ඒ වෙලාවේ කිව්වා සල්ලි නැතුව කොහොමද කරන්නේ කියලා. අපි අතේ සතයක් තිබුණේ නැහැ. අමාත්‍ය මණ්ඩල සංදේශයක් දාලා ඉස්සෙල්ලාම පාරවල් ටික හදාගන්න අවශ්‍ය නිලධාරීන්ට පාටස් ටික හදාගන්න කියලා සල්ලි ටිකක් ගත්තා. ඒ විදිහට ටික ටික සල්ලි ටික හම්බ වුණා පුංචි වැඩවලට. 2007 මුල්ගල් දීපු මොර්ගහකන්ද 2012 වැඩ ඉවර වෙලා ජලාශවල 2017 වෙන විට අනුරාධපුරයට ජලය ලබා දෙන්නයි නියමිතව තිබුණේ. ඒක තමයි සැලැස්ම. නමුත් තමුන්නාන්සලාට අනන්ත අප්‍රමාණ මං අනුරාධපුරයට ඇවිල්ලා කියලා තියෙනවා, පිටදිත් කියලා තියෙනවා. හැමතැනම කිව්වා මොර්ගහකන්දට සල්ලි දෙන්න අවුරුදු 5ක් 7-5ක්වත් හම්බුනේ නැහැ 2017 මේ 2007 ජනවාරි 25 මුල්ගල් කියලා. මං ජපානයෙන් සල්ලි ගත්ත ජයිකා ආයතනත් එක්ක කතා කළා. ඒ දවස්වල 2008 වෙනකොට. නමුත් එදා අපේ ආණ්ඩුව මගේ යෝජනාව ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ මං චීනයේ සමග සාකච්ඡා කරලා ඒ කාලේ අමාත්‍යවරයා විදියට සල්ලි ගන්න වැඩපිළිවෙල හදාගත්තා. ඒ කාලේ අපේ ආණ්ඩුවේ යෝජනාව ප්‍රතික්ෂේප කළා. ඒවා ඔක්කොම සිද්ධ වුණේ මාත් එක්ක තිබුණු පෞද්ගලික ප්‍රශ්න තුල. පුද්ගලික ප්‍රශ්නයක් කිසි දෙයක් නැහැ. මම මේ වැඩ ටික කරගෙන එනකොට අපි පක්ෂයේ තුල රට තුල ඉස්සරහට යයි කියන ප්‍රශ්නේ තමයි ඔය හැම කෙනෙකුටම ආවේ. මොර්ගහකන්දට සල්ලි හම්බුනේ 2012. එතකොට මම සෞඛ්‍ය කැමති. ගොවි මහත්තුරු බාරව හිටපු මම එතනින් අයින් කළාට දොස්තර මහත්තුරු බාර දුන්නා 2010. ඒ වගේම
මොරගහකන්ද ජලාශයම ජනාධිපති වුණාට පස්සේ කඩිනම් කාර්යක්ෂම වැඩපිළිවෙලකින් හිටපු අකාර්යක්ෂම නිලධාරීන් අයින් කරලා ඉංජිනේරුවරු සමහර අය පරිපාලන නිලධාරීන් අයින් කරලා අලුත් නිලධාරීන් පත් කරගෙන 3 අවුරුදු සැලැස්මකට කඩිනම් මහවැලිය කළා වගේ කඩිනම් මොරගහකන්ද ව්‍යාපෘතිය මම අවුරුදු 2018 වෙනකොට මොරගහකන්ද ජලාශය ඉවර කළා. 2019 වෙනකොට මමම මුල්ගල් කියලා පටන් ගත්ත කළුඟක ජලාශය වැඩ ඉවර කෙරුවා. මම දැක්කා ගිය අවුරුද්දේ මැද භාගයේ තමුන්නාන්සේලාගේ දිස්ත්‍රික්කයේ පළුගස්වැව පැත්තේ මොරගහකන්දේ සිට අනුරාධපුරයට වතුර එන ඇල ලොකු උත්සවයක් කියලා මේ ආණ්ඩුවෙන් ඇලේ වැඩ මැද්දෙන් පටන් ගත්තා බව. මම ජනාධිපතිතුමෙන් ඉවත් කරන විට උතුරු මැදට එන ජලය ඇල මහ ඇල වයඹ මහ ඇල කුරුණෑගලට වතුර යන යාපහුව නිකවැරටිය ගල්ගම ප්‍රදේශවලට ඔය ඇලවල් ඔක්කොම කිලෝමීටර් 10කින් එහා ගිහින් තිබුණේ. ඒ අතර තමයි ආණ්ඩුව වෙනස් වුණේ. මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුද්දකට වැඩි කාලයක් කිසිම වැඩක් කරුන්නේ නැහැ ඇලවල් වල. අමුනාසලට ජලයෙන් හදපු ඇලේ කොන්ක්‍රීට් දාලා තිබුණු සමහර තැන්වල ඉදිකිරීම කරන්න තිබුණු සමහර තැන්වල තිබුණු හයි කරලා තිබුණු කම්බි යකඩ කම්බි ඒ ප්‍රදේශවල ඉන්න හොරු කපාගෙන ගියා. ඇලේ කිසි වැඩක් කරුන්නේ නැහැ. තමුන්නාන්සලගේ ඇලයි වයන් බෑලා. අවුරුද්දකට වැඩි කාලයක් නිකන් තිබිලා තමයි මම පාර්ලිමේන්තුවේ කියපුවාම මොරගහකන්ද වැඩ කෙරෙන්නේ නැද්ද කියලා ඔන්න පළුගස්වැවෙන් ඇවිල්ලා පටන් ගත්තා. මම අහගෙන කියනවා පළුගස්වැවේ උත්සවයේ වර්තමාන ජනාධිපතිතුමා ඉන්න තැන මම ගුවන් මේ ටෙලිවිෂන් එකේ අහගෙන මේ හිටපු ජනාධිපතිට බැරි වුණා මේ ඇලේ වැඩ ඉවර කරන්න. මේවා ඔක්කොම අතරමඟ නැවතුණා දාලා ගියා යන්න කරගන්න බැරි වුණා. දැන් ඉතින් මේක අපි කරනවායි කියලා. මොරගහකන්ද ජලාශයේ වැඩ ඉවර වුණාන් පස්සේ අනුරාධපුරයට වතුර ගේන්න ඇල කපන්න අවුරුදු 5ක් යනවා සැලැස්මේ ගියට. ආසියානු සංවර්ධන බැංකුව තමයි සල්ලි දෙන්නේ. අදත් දෙන්නේ ආසියානු සංවර්ධන බැංකුව. තමුන්නාන්සලට අද වෙනකම් මොරගහකන්ද වතුර ආවේ නැහැ. මේ දවස්වල වැස්ස නිසා ඒ ගැන වතුර ගැන කතාවක් නැහැ. දැන් කතාව තියෙන්නේ පෝර ගැන. ඉතින් මේ විදිහට විශේෂයෙන්ම ගොවියාගේ ප්‍රශ්නය ගැන විශේෂයෙන්ම ප්‍රමුඛත්වයක් දීමේ අවශ්‍යතාවයක් වර්තමාන ආණ්ඩුවට තිබුණාද කියන ප්‍රශ්නය මතුවෙනවා. එහෙම තිබුණා නම් බෙල්ල කපුවා වගේ ගොවීන්ගේ පොහොර එකපාරට මේ රසායනික පොහොර කපලා දාන්නේ නැහැ. මම අවුරුදු 17මාරක් වරින් වර මහවැලියන. අවුරුදු 6ක් මම කෘෂිකර්ම යනවා. ඒ සෑම කාලෙම ජනාධිපති කාලයේ මම කාබනික පොහොර පටන් ගත්තා. ලංකාවේ පළවෙනි වතාවට කාබනික පොහොර අධිකාරියක් හැදුවේ මම 2007. ඒකත් කරන්න දුන්නේ ඒකත් අඩපණ කළා ඒ දවස්වල අවුරුදු 2 කරනවා. ඒ නිසා විශේෂයෙන් කියන්නට ඕනේ අපි අනුරාධපුර පොළොන්නරුවේ ජීවත් වෙන මිනිස්සු විදියට අපේ ඓතිහාසික මහා උරුමයක් සමග ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ අපි ඔක්කොම ගොවියෝ. අපි එදා අනුරාධපුර යුගයෙන් පොළොන්නරු යුගයෙන් පැවතෙන ගොවි පරපුරවල් වල අපේ මේ પરම්පරාවල් අපි ඉන්නේ. ඉතින් ඒක නිසා මේ වර්තමානයේ තුල ගොවිතැන කෘෂිකර්මයේ වෙලා තිබෙන සෝචනීය තත්ත්වයේ වගේම තමුන්නාන්සලා හමු වෙන්නට ආවේ දැන් කතා කළා අපේ හිතවත් සහෝදරවරු මෙති ඇමතිවරු කරුණු බොහෝ පැහැදිලි කළා. ඒ වගේම දායසිරි ජයසේකර ලේකම්තුමා පක්ෂයේ සංවිධාන ව්‍යුහය හැදෙන්නේ කොහොමද කියලා කතා කළා. දේශපාලන කරුණු කතා කළා. දුමින්ද ඇමතිතුමා, තිස්සකරල්ලියක් ඇමතිතුමා, ශාන්ත බණ්ඩාර ඇමතිතුමා කරුණු රාශියක් පැහැදිලි කෙරුවා.
අපි මේ කුමක් සඳහාද මේ උත්සාහ ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය? අපි ඇයි මේ තමුන්නාන්සේලාව රැස් කරන්නේ? ඇයි මේ දිස්ත්‍රික්කයක් පාසා යන්නේ? දිස්ත්‍රික්ක ඉවර වුණාම අපි ආසන මට්ටමේ එනවා. ආසන මට්ටමේ වුණාට පස්සේ අපි ප්‍රාදේශීය සභා මට්ටමේකින් පහළට වැටෙන්න එනවා රැස්වීමට. අද රට මුහුණ දීලා තිබෙන තත්ත්වයක්. මෙතනින් රට බේරා ගන්නා, ගලවා ගන්නා ක්‍රමයක්. මේ කරුණු කාරණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි සාකච්ඡා කරලා සකස් කරගත යුතු වෙනවා. ඊයේ මම මාතලේ කරපු කතාව මගේ හිතවත් සමහර මුග දෙනෙක් කතා කරලා කිව්වා ටොපේ ටොප් කතාව කියලා. ඒ අතරට මම විනාඩි 45ක් කතා කළා. තවත් සමහර කීප දෙනෙක් මට කතා කරලා ඊයේ හවසයි අද උදේ කිව්වා දැන් පොළොන්නරු ඉඳලා එනකොට ටෙලිෆෝන් එකෙන් කතාව ටිකක් සැර වැඩි නේද කියලා. මම කතාව සැරට කරලා පෙන්නුවේ අපිටත් සැරට කතා කරන්න පුළුවන් කියලා පෙන්වන්නයි. මොකද සමහර අය හිතාගෙන ඉන්නවා බෑ කියලා. සමහර දේශපාලන පක්ෂ දැන් ආණ්ඩු හදලා දිනලා ජනාධිපතිත් වෙලා ඉවරයි සමහර දේශපාලන. දැන් සමහර අයට ලොකුවට දැන් බලය තියෙනවයි කියලා ටිකක් උඩින් යන ගතියක් ඇවිල්ලා. මේ රටේ දේශපාලනේ අපි හාමුදුරුවනේ 56 බණ්ඩාරනායක මැතිතුමාගේ ආණ්ඩුවේ ඉඳලම මේ ආණ්ඩුව වෙනකම්ම සියලු ආණ්ඩු සන්දාන ආණ්ඩු පෙරමුණු ආණ්ඩු කවුරුවත් තනියෙන් හදපු ආණ්ඩු නෙවෙයි. අවස්ථා දෙකක් තිබෙනවා. එකක් තමයි 60 ජූලි මැතිවරණේ බණ්ඩාරනායක මැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනියෙන් ආණ්ඩුවක් හැදුවා. 77 ජේ.ආර්. ජයවර්ධන 6-5ක් අරගෙන අපේ පක්ෂය ආණ්ඩුව කෑලි කැල්ල තිබුණු වෙලාවක ජේ.ආර්.ගේ දක්ෂතාවයක් නෙවෙයි ඒක අපේ පක්ෂයයි තිබුණු අඩුපාඩු වැරදි නිසා පවුලේ අය ගහගත්තා. ආණ්ඩුව තියෙන කාලෙම අනුර බණ්ඩාරනායක මහත්තයා එක පැත්තක් ගත්තා. අද පත්තරේ ගැව්වා එකක් හැදුවා. සුනිත්‍රා බණ්ඩාරනායක මැතිනි ජනවේගය හැදුවා. එයා මේ ජනවේගයේ බලවේගය හැදුවා පත්තරයක් ගැව්වා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය විජේ කුමාරතුංග මහත්තයත් එක්ක සම්බන්ධ වෙලා එයා තවත් බලවේගයක් හැදුවා. ඒකෙන් ජේ.ආර්. 6-5 බලයක්. හැබැයි 60 මැතිනිගේ තනි ආණ්ඩුවක් 64 වෙනකොට කඩාගෙන වැටුණා. පොළොන්නරු මිහිරපු සී.වී. ශ්‍රීලා මැතිතු පිරිසක් ආණ්ඩුවෙන් එළියට ගියා. ලේක් හවුස් පනතර විරුද්ධව ඡන්දෙ දුන්නා. කොමියුනිස්ට් සම සමාජ පක්ෂ ආණ්ඩුව ඇතුළට ගත්ත නිසා මැතිනි මාක්ස්වාදීන් සමග එකතු වෙනවා කියපු චෝදනාවක් දාලා තමයි සී.පී. ඇතුළේ 11 දෙනෙක් ගිහින් ආණ්ඩුව පෙරදිලා මැතිවරණයක් ඇවිල්ලා 65 ඩන්ඩිසින නායකගේ හත් අවුල් ආණ්ඩුව ඇද. ඩන්ඩිගේ ආණ්ඩුව 65 70 හත් අවුල් ආණ්ඩුවක් පක්ෂ හතක්. පිලිප් ගුණවර්ධන මහත්තයා ලංකාවේ මාක්ස්වාදී පියා ගියේ UNPට 65 ඇමති මණ්ඩලය. එතකොට අද මේ ඉතිහාසයත් එක්ක අපිට තිබෙන අභියෝග මොනවාද? අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගොඩනගන්නේ කෙසේද? අපි ආණ්ඩුවක් අරගෙන මේ තියෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කෙසේද කියන කාරණාව අපහම් මේ තිබෙනවා. මම හිතන්නේ මේ රටේ ජනතාව මේ කාලේ විඳින දුකේ හැටියට දේශපාලකයින්ට රැවටිලා ඊළඟ අවස්ථාවේ ඡන්දෙ දෙයිද කියලා මට එහෙම විශ්වාසයක් නැහැ. හුඟක් වෙලාවට ඉතින් මොන අඩුපාඩු තිබුණත් ඡන්ද කාලයට ආයි කන්න දීලා මොනවා හරි දීලා සල්ලි දීලා බඩු බෙදලා බෙදන්න දින ඔක්කොම බෙදලා හැබැයි ඉතින් ওই බෙදන්න දින ඔක්කොම බෙදලා ඇල්වතුරක් දෙන්නේ නැතුව මම දිනුවේ 2015 ජනවාරිය. ඒක ජනතාව තීන්දුව ගන්න වෙලාවල් තියෙනවා. ඒ සමහර අය ඒවට රැවටුණා. ඒක නිසා දැන් අපිට නැවත අවශ්‍ය වෙන්නේ විශේෂයෙන්ම මේ රට ඉදිරියට ගෙන යන්න පවතින ආර්ථික සමාජ දේශපාලන වාතාවරණය තුල මේ මහා අර්බුදය තුල දේශපාලන අර්බුදය ආර්ථික අර්බුදය සමාජ අර්බුදය
මේ සියල්ලත් එක්ක අපි කොහොමද අපේ ගමන යන්න අපි සකස් කරගන්නේ? වංචාව, දූෂණය, හොරකම ගැන අපි දැන් අවුරුදු 25ක් 30ක් කතා කරලා තියෙනවා. තමුන්නාන්සලා මේ රටේ ජනතාව හොරු නැති ආණ්ඩුව හදන්න පෞද්ගලික අවුරුදු 15ක් 20ක් ඡන්දෙ දීලා තියෙනවා. හැබැයි හොරු නැති ආණ්ඩුව හදන්න තමුන්නාන්සලා ඡන්ද දෙනවා. ඡන්ද ගත්තට පස්සේ ආණ්ඩුව හොරුන්ගේ ආණ්ඩුවක් බවට පත් වෙනවා. මේ රටේ තිබෙන සංවර්ධනයේ ප්‍රධාන බාධාවන් වලින් එකක් ඒක. මම 2014 නොවැම්බර් මාසයේ 21 එදා රාජපක්ෂ මහතුරුන්ගේ ආණ්ඩුවෙන් එළියට ආවේ බොහොම පවිත්‍ර චේතනාවෙන්, අවංක චේතනාවෙන් මමත් මගේ බිරිඳ දරුවන් සියලු දෙනාම මුළු ජීවිත පිළිබඳව දැඩි අවදානම් තත්වයක තමයි එදා මම එළියට ආවේ පොදු අපේක්ෂකයා විදියට. සමහර අය ඔළුවේ අත ගහගෙන කිව්වා කළුවලේ ඔළුව ගහ ගන්න එපා. ඕක කවදාවත් කරන්න බෑ, දිනන්න බෑ කියලා. මහරජාණන් දිනන්න මෛත්‍රීපාල සිරිසේනගේ මේ පොරොන්නරුවේ උට පුළුවන් කියලා. නමුත් වෙච්ච දේ තමුන්නාන්සලා දන්නවා. ඒ නිසා අපිට දැන් අද රටේ තියෙන ප්‍රශ්නත් එක්ක දූෂණය, වංචාව කියන කරුණු වලදී අපි පැහැදිලිව කියන්නේ මෙතෙක් පැවති සම්ප්‍රදායික ආණ්ඩු නොව මෙතෙක් පැවති ආණ්ඩු වලට වඩා වෙනස් ආණ්ඩුවක් අපි සැදිය යුතුයි කියන එක. ඒ හදන වෙනස් ආණ්ඩුව මොන විදිහේ ආණ්ඩුවක්ද කියන එක ප්‍රශ්නේ තියෙනවා. මේ රටේ බොහෝ අය අද තියෙන තත්ත්වයට දොස් කියනවා. නිදහසෙන් පසු ලංකාවේ නැත්නම් 48 ඉඳලා මේ දක්වාම අවුරුදු 72ක් 73ක් මේ රට මේ තත්ත්වයට පත් කෙරුවේ 48 ඉඳලා අවුරුදු 73ක් පාලනය කරපු සියලු ආණ්ඩු සියලු පාලකයෝ කියලා. නැහැ අපේ ආන්දෝලනේ මම ඒකට එකඟ වෙන්නේ නැහැ. මේ රටේ වංචාව, දූෂණය කියන එක යම් ප්‍රමාණයකට තිබුණා 74ට කලින්. තමන්ගේ ආණ්ඩුවේ වංචා දූෂණ කරපු ඇමතිවරයෙක් එළියට දාපු එකම නායකයා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා 57 මරිකාරව එළියට දැම්මා අල්ලස් චෝදනා ඔප්පු වුණාන් පස්සේ. එතුමා මට හැදිලා තල්කොට පිටිය කොමිසම කියලා කොමිසමකුත් පත් කළා දූෂණ වංචාව. බණ්ඩාරනායක මැතිතුමාගෙන් පස්සේ ආණ්ඩුවේ දූෂණ වංචාව නිසා තමන්ගේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් එළියට දැම්මේ මම ජනාධිපති කාලේ මමයි කියන එක මම තමුන්නාන්සලට මතක් කරන්නට ඕනේ. අර කොළඹ පැත්තේ මහත්තයා. දැන් තව නඩු තියෙන්නේ උසාවියේ. මට UNP එකත් එක්ක බොහොම ලස්සනට ගමනක් යන්න තිබුණා. හොරුන්ට විරුද්ධව මම පියවර ගත්තේ නැත්නම්. මහ බැංකු මුල්ලේ වංචාවට මම කොමිසම ජනාධිපති කොමිසම දැම්මේ නැත්නම් කිසිම ගැටුමක් ආණ්ඩුවේ නැහැ. කොමිසමේ නිර්දේශ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පබජුවල් ටෙසරි සමාගමට විරුද්ධව කටයුතු කරන පරීක්ෂණ කරගෙන යනකොට ආණ්ඩුවේ මැති ඇමතිවරු හොරුයි කියලා අහු වෙනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ටෙලිෆෝන් බැලුවේ නැහැ. ඒ පිළිබඳව ප්‍රධාන වග උත්තරකාරයෙක් වෙච්ච අර්ජුන ඇලෝසියස්ගේ ටෙලිෆෝන් එක චෙක් කළා. චෙක් කරපුවාම මේකෙන් පෙනී ගියා මැති ඇමතිවරුත් එක්ක මෙයාගේ හුඟා කතා බහ තියෙනවා කියලා. අපරාධ පරීක්ෂණ නිලධාරීන් ඒ ෆෝන් එකේ තිබුණු වග උත්තරකාරයාගේ ෆෝන් එකේ තිබුණු ටෙලිෆෝන් නම්බර්ස් වලට කතා බහ කරපු මැති ඇමතිවරුන්ගේ ෆෝන් පරීක්ෂා කරන්න පටන් ගත්තා. රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවට ආවේ ගියේ මට මතකයි. මට ආරංචි වුණා ආවේශ වෙලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කෑ ගහනවායි කියලා. මැති ඇමති වරප්‍රසාද තුල පාර්ලිමේන්තු වරප්‍රසාද තුල මැති ඇමතිවරුන්ගේ දුරකථන ඇමතුම් පරීක්ෂා කරන්න පටන් අරගෙන තියෙනවා. මේක වරප්‍රසාද කඩකිරීමක් කියලා රනිල් පාර්ලිමේන්තුවේ කතාවක් කළා කිව්වා. මගේ අතේ ඒ වෙනකොට පොලිසිය දුන්නේ නැහැ. මගේ අතේ CID තිබුණේ නැහැ. මගේ අතේ නීතිපති හිටියේ නැහැ. ඔක්කොම හිටියේ රනිල්ලගේ පැත්තේ අමාත්‍යංශ වලට යටත්ව.
රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකද කරුවේ? ඒ මැති ඇමතුරුන්ගේ ටෙලිෆෝන් පරීක්ෂා කළා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒ පරීක්ෂකවරුන්ට පොලිසිය නිලධාරීන්ට විරුද්ධව රනිල්ගේ පොලිසිය දාලා රනිල් ඒ අයට විරුද්ධව පරීක්ෂණ කරන්න පටන් ගත්තා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරී අස් වෙලා යන්න ගියා. සමහර අය මට ඇවිල්ලා කිව්වා සර් අපිට මරයිද දන්නේ නැහැ කියලා. මං කිව්වා බය වෙන්න එපා මම ඉන්නවා කරගෙන යන්න කියලා. නමුත් හැම කෙනෙකුගේම ජීවිත බයක් එක්ක සමහර අය තනතුරු දාලා අස් වෙලා ගියා. මම 2015ට කලින් තිබුණු ආණ්ඩුවේ වංචා දූෂණ හොයන කොමිසමක් දැම්මා. මගේ ආණ්ඩුවේ මැති ඇමතුරුන්ගේ වංචා දූෂණ හොයන්න මම කොමිසමක් දැම්මා. ශ්‍රී ලංකා එයර්ලයින් එකේ වංචා දූෂණ හොයන්න මම කොමිසමක් දැම්මා. මහ බැංකු මුල්‍ය වංචාවට කොමිසමක් දැම්මා. මේ රටේ කිසිම නායකයෙක් කිසිම ජනාධිපතිවරයෙක් වංචා දූෂණ විරුද්ධව ඒ විදිහට කොමිෂන් දාලා කටයුතු කරලා නැහැ. නමුත් ජනාධිපතිවරයා වකලාට කොමිෂන් වාර්තාවට පස්සේ පාර්ලිමේන්තුවට ගියාට පස්සේ එතනින් එහා ඒගොල්ලෝ ජීව බලා ගන්න ඕනේ. නමුත් ඒ සම්බන්ධයෙන් වැඩ කෙරුවේ නැහැ. දැන් මෙවැනි පසුබිමක අපි විශේෂයෙන්ම කල්පනා කරන්නට ඕනේ. අද ආණ්ඩුව ගන්න තීන්දුව తీරන දේශපාලන කළමනාකරණය වරද්දගෙන තියෙනවා. රාජ්‍ය පරිපාලන කළමනාකරණය වරද්දගෙන තියෙනවා. රටේ ආර්ථිකයේ නිෂ්පාදන කළමනාකරණය වරද්දගෙන තිබෙනවා. ජාත්‍යන්තර සමගතා පිළිබඳව කළමනාකරණය වරද්දගෙන තිබෙනවා. මේව ඔක්කොම නිවැරදි කළ යුතු වෙනවා. ඒවා නිවැරදි කළ යුතු වෙනවා. මෙතන දැන් තමුන්නාන්සේලා අහුව ප්‍රශ්නයක් දෙකක් අපි මේ කතා කරන අපේ පොදු ප්‍රතිපත්ති මාලාවක් තුල හදන වැඩපිළිවෙලෙන් තමයි යෝවට උත්තර දෙන්න පිළිතුරු තියෙන්නේ. ඒ නිසා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වෙන විට විද්වත් මණ්ඩල පත් කරලා අපේ ප්‍රතිපත්ති අපේ සැලසුම් මේ වෙන විට අපි හදන්න බාර දීලා දෙනවා. දූෂණය වංචාව වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න ඕන. රටේ ජනතාව මිනිස්සු විදියට නිදහසේ ඉන්න සමාජයක් හැදෙන්න ඕන. මම ඊයේ මාතලේදී කියපු කතාව අදත් කියනවා. ප්‍රධාන වශයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ගිය අවුරුද්දේ සම්මත කරපු 20 වෙනි සංශෝධනය අවලංගු කරන්නට ඕන. 20 වෙනි සංශෝධනය අවලංගු කරන්නට ඕන. මම සම්මත කරපු 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අරගෙන ඒකේ තිබුණු වැරදි අඩුපාඩු නිවැරදි කළා අපි සම්මත කරපු 19 සංශෝධන සහිතව සම්මත කිරීම අවශ්‍ය වෙනවා රට ඉස්සරහට ගෙනියන්න. ඇයි ඒ 19 වෙනි සංශෝධනයේ සම්මත කරුවේ 18 අහෝසි කරලත් එක්කම 18 තිබුණේ එවකට හිටපු ජනාධිපතිතුමාට රජෙකුටත් වඩා ඉහළ බලතල තිබුණේ. රාජාණ්ඩුවක බලතල 18න් තිබුණා. ඇමතිවරු නැතුව පාර්ලිමේන්තුවක් නැතුව අවුරුද්දක් රට ගෙනියන්න පුළුවන් ජනාධිපතිවරයා 18. මම දන්න විදිහට 20නුත් පුළුවන්. අමාත්‍යාංශ ලේකම්ලත් එක්ක අවුරුද්දක් ගෙනිච්ච හැකි තිබෙන ගැසට් නිවේදන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බලතල අනුව ගෙනියන්න පුළුවන්. ඒ තුල අපි ප්‍රජාතන්ත්‍රවාදය දකින්නේ නැහැ. ඒ නිසා 19 වෙනි සංශෝධනය කළ යුතු තැන් සංශෝධනය කරලායි සම්මත කරන්න ඕනේ. මගේ කාලේ 19 සම්මත කරලා වෙච්ච අවුල තමයි රටේ පාලකයෝ 3 දෙනෙක් හැදුණා විධායක බලතල තිබෙනවා. ජනාධිපතිට විධායක බල තියෙනවා. අගමැතිට විධායක බලය තියෙනවා. පාර්ලිමේන්තුවේ කතානායකට විධායක බලතල ගියා 19 වෙනි සංශෝධනය. ඒක නිසා කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවේ යාගේ සාකච්ඡා වලට අග්‍රවිනිශ්චයකාරතුමා කැඳවනවා. ශ්‍රේෂ්ඨාධිකාර විනිශ්චයකාරවරු කැඳවනවා. නීතිපති කැඳවනවා. IGP පොලිස්පති කැඳවනවා. ස්වාධීන කොමිෂන් සභාව ඔක්කොම කැඳවනවා. ඒ තුල මුළු විධායක බලය 19 වෙනි සංශෝධනයෙන් ආපු විවස්ථා සභාව තුලට අරගෙන විවස්ථා සභාවේ සභාපති කරු ජයසූරිය
ඒකේ ඉන්න අගමැති රනිල් වික්‍රමසිංහ මේ දෙන්න එකතු වෙලා වෙනම ආණ්ඩුවක් හදාගෙන ගියා. 19 වෙනි සංශෝධනයේ පැහැදිලිවම තිබෙනවා 19 වෙනි සංශෝධනයේ පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසුව ස්වාධීන කොමිෂන් සභාව විධිමත් කිරීම සඳහා ඔවුන්ගේ බලතල සීමාව කුමක්ද කියා පැහැදිලි කිරීම සඳහා වැඩ කිරීමේ ක්‍රමය කුමක්ද කියා පැහැදිලි කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් ස්වාධීන කොමිෂන් සභාවට වෙන වෙනම රෙගුලාසි පැනවිය යුතුයි කියලා. රෙගුලාසි පැනවුවේ නැහැ කිසිම දෙයක්. රනිල්ටයි කරු ජයසූරියටයි ඕන විදිහට ස්වාධීන කොමිෂන් සභාවට අරගෙන ගියා. ඒක නිසා 19න් බලාපොරොත්තු වෙච්ච දේ සිද්ධ වුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මගේ ගැටුම තිබුණේ අපි දෙන්නගේ පුජ්‍යලික ගැටුමක් නෙවෙයි. ඒ ගැටුම රනිල්ගේ අන්ත නව ලිබරල් වාදයයි මගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික දෘෂ්ටිය නැත්නම් ජාතික චින්තනයක් පිළිබඳව මගේ දේශපාලන දර්ශනයයි මේ දෙක තමයි මේ ගැටුම යහපාලන. රනිල් බටහිර ගැන විශ්වාසය තිබ්බා. මම මගේ ජාතිය පිළිබඳව රට ගැන මම විශ්වාසය තිබ්බා. ඒක තමයි මේ දර්ශන දෙකේ වෙනස. ඒ නිසා අද මේ තිබෙන තත්ත්වයෙන් අපේ ආන්දෝලනයේ රට ගොඩ ගන්න මූලික වශයෙන්ම ජාතික දෘෂ්ටියක් ජාතික චින්තනයක් ස්වදේශිකවාදී චින්තනයක් තුල මේ රටේ ආණ්ඩුව ගෙනීමේ වැඩපිළිවෙලක් තියෙන්නට ඕනේ. වංචාව හොරකම දූෂණය කියන එක මේ රටේ තිබෙන ප්‍රශ්නේ තමයි. මේ රටේ දැන් බලන්න ඉන්දියාව වගේ රටක් ගත්තාම අවුරුද්දකට ඉන්දියාවේ මහ ඇමතිලා ඇමතිලා කී දෙනෙක් හිරේ යනවාද කියලා හොරකම් වලට දූෂණයට. ජයලලිතා හිරේ ගියා. ජයලලිතා හිරේ ගිහිල්ලා ජයලලිතා හිරේ ඒකම ඒ අතරේ ජයලලිතා මැරුණා. ආවා මේ ඊළඟට පත් කළා ඒ නෝන කෙනෙක් දකුණු ඉන්දියාවේ මහ ඇමතිනේ විදියට සුමාන 2යිද 3යිද හිරේ ගියා. හිරේ දැම්මා. අපේ රටේ වංචාවට දූෂණයට හොරකමට කොච්චර මේවා කෙරුණත් කිසිම ආණ්ඩුවකින් මේ දක්වා කිසිම දේශපාලකයෙක් හිරේ ගිහිල්ලා නැහැ. මම එදා උඩු වලට විරුද්ධව සටන් කරනකොට පරිසර සංරක්ෂණය ජාතික වැඩපිළිවෙල ගෙනවෙන විට තමුන්නාන්සලාගෙත් මේ දිස්ත්‍රික්කවල ඇවිල්ලා රටේ හැමදැනම ගිහිල්ලා ජනාධිපති විදියට මත්කුඩු මාෆියාව විනාශ කරන්න ගත හැකි හැම පියවරක්ම ගත්තා. අන්තිමට බලපුවාම කුඩු වලට අල්ලලා හිරේ ජීවිතාන්තය දක්වා මරණීය දඬුවමට නියම වෙලා හිරේ ඉන්නෝ හිරගෙදර ඇතුලේ ඉඳගෙන කුඩු ජාවාරම කරනවා එළියේ. ඉන්නේ ඇතුලේ. මං ඒ අයගෙන් 5 දෙනෙක් අරගෙන තමයි අස්සම් කරුවේ මුංග එල්ලන්න ඕනේ කියලා. මුංග එල්ලන්න ඕනේ කියලා 5 දෙනාට මං අස්සම් කරපුවාම ඒ කාලේ හිටපු අගමැතිතුමයි මගේ ඒ කාලේ හිටපු විපක්ෂ නායකතුමයි දෙන්නම පාර්ලිමේන්තුවේ දෙන්න එකට අත්වැල් බැඳගෙන ප්‍රකාශයක් කෙරුවා. අපෝ මරණීය දඬුවමේ කුඩුකාරයින්ට දෙන්න හොඳ නැහැ කියලා. හැබැයි මේ රටේ විශේෂයෙන්ම මව්වරු කාන්තාව ඒ මරණීය දඬුවමටම අස්සම් කරපුවාම කුඩුකාරයින්ව එල්ලන්න විශාල මට සහයෝගයක් රට තුල ලැබුණා. විශේෂයෙන්ම ගෙවල් වල ඉන්න මව්වරුන්ගෙන් කාන්තාවන්ගෙන් මේ ගත්ත තීන්දුව ඉතාමත් හොඳයි කියලා. 5 දෙනෙක් එල්ලන්න මම අස්සම් කරපු එක හිරගෙදරට ආරංචි වෙලා ඒ නම් තියෙන උන්ට ආරංචි වෙලා කුඩුකාරයෝ ඇතුලේ ඉන්න මරණීය දඬුවමේ නිමෙච්ච සියලු දෙනාට ආරංචි වෙනාම හිරගෙදරින් මට කතා කරලා කිව්වා හිරගෙදර සුප්‍රීන්ටෙන්ඩන්ට් සර් උන්ට හරි වැඩේ හොදලා ඉවරයක් නැහැ බඩ යනවා සර් ආරංචි අස්සම් කළා ආරංචි වුණා කියලා. කුඩුකාරේ ඔක්කොම බඩේ ලියන්න උනා මං ලියුම අස්සම් කරලා ආරංචිය කියනවා. රටවල් හදන්න ඕනේ එහෙම තමයි නැතුව මේ රටවල් හදන්න බෑ. මේ රටේ රාජ්‍ය දීපල වත්කම් මහජන දීපල ගසා කරනවා නම් කොල්ල කරනවා නම් හොරකම් කරනවා නම් මේ රටේ තියෙන්න ඕනේ චීනේ සිංගප්පූරුවේ තිබෙන ක්‍රමය මෙහෙම අවුරුදු ගණන් නඩු අහලා ගිහිල්ලා ඒවා නිදොස් කොට නිදහස් කරන එක නෙවෙයි කරන්නට ඕනේ. ප්‍රධානම දේ තමයි මේ රටේ නීතිය අපරාධ නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවශ්‍ය සංශෝධන කරලා කරන්නට ඕන දේ තමයි මාස 3ක් නැත්නම් 6ක් ඇතුළත නඩුව අහලා ඉවරලා මරණීය දඬුවම මරණීය දඬුවම
ජීවිතාන්තය දක්වා හිරේ නම් හිරේ ඒ විදිහට දඬුවම් දීමක් හදන්න ඕනේ චීනයේ සිංගප්පූරුවේ වගේ. ඒ නිසා දූෂණය වංචාව හොරකම කියන එක ගලාගෙන ගිහින් තියෙන්නේ. ඒ නිසා තමයි හොරු හොඳටම ප්‍රබල. දේශපාලනය කරන හොරුන්ට පක්ෂයක් නැහැ. ආගමක්, ජාතියක්, භාෂාවක් කිසි දෙයක් නැහැ. දේශපාලනයෙන් නම් හොරකම් කරනු ඒක උගුර ප්‍රශ්නයක් වෙච්ච ගමන් ඔක්කොම හොරු ටික එකතු වෙලා ඌව බේර ගන්න බෑ. දැන් මට උනේ ඒකයි ආණ්ඩු කරනකොට විශේෂයෙන්ම මගේ ආණ්ඩුවේ හිටපු හොරු රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කණ්ඩායම මහ බැංකු කඩපු මිනිස්සුයි ඒ කාලේ හිටපු අද ඉන්න පොහොට්ටුවේ නායකයෝ ඔක්කොම එකට එකතු වුණා. ඔක්කොම එකට වෙලා මට ගැහුවා. මම ආණ්ඩුවක් කරුවේ මේ රටේ නෙවෙයි ලෝකේ කිසිම රටක නොකරන ආණ්ඩුවක් මම කරුවේ. මට කියලා අගමැති කෙනෙක් හිටියා. මගේ ප්‍රතිපත්තියේ. මට විරුද්ධව හිටියේ. මට කියලා ඇමති මණ්ඩලයක් තිබුණා. නැහැ. ඇමති මණ්ඩලයේ වැඩි බලය එක්සත් ජාතික පක්ෂය. මට කියලා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය හිටියද? නැහැ. මට කියලා පාර්ලිමේන්තුවේ විපක්ෂය හිටියද? නැහැ. අගමැති නැහැ. ඇමති මණ්ඩලයක් නැහැ. අවුරුදු 5ට මාසෙකමාරක් අඩු වෙන්න රට පාලනය කෙරුවා. මට බයින එක කුණුහරුප කියන එක නෙවෙයි කියන්න දෙමුනේ මට වෙනම සම්මානයක් දෙන්න ඕනේ. ලෝකේ කවුරුත් එහෙම දෙයක් කළා නැහැ. මෙතුමල්ලා කිව්වා බලතල අයින් කිරීම ගැන තමුන්නාන්සලා දන්නවා. ලෝකේ කිසිම රාජ්‍ය නායකයෙක් රටක බලයටපත් වුණාට පස්සේ තමන්ගේ බලය ඉවත් කරලා නැහැ. ලෝකයේ ඒ දේ කරපු එකම රාජ්‍ය නායකයා දේශපාලඥයා මම 19 වෙනි සංශෝධනයෙන් රාජ ආණ්ඩුවක රජෙකුට තිබුණු බලතල ආණ්ඩු ප්‍රව්‍යවස්ථාවෙන් මම අයින් කළා ස්වාධීන කොමිසම සභාවලටයි පාර්ලිමේන්තුවටයි අපේ සායම්ති මණ්ඩලයටයි. කොහෙද එහෙම කළා දින්න හොයලා කියන්නේ. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම අපිට පුළුවන් වුණා අපේ ප්‍රතිපත්ති අපිට රට ලෝකයට පෙන්නන්න. දැන් අද කතා කරනවා පොහොර අර්බුදේ. අද කතා කරනවා බෙහෙත් නැහැ ස්පිරිතාල. ෆාමසි වලත් බෙහෙත් නැහැ. ආර්ථික අර්බුදේ ඩොලර් අර්බුදේ මේක කොහොමද විසඳගන්නේ? ආර්ථික අර්බුදේ ඩොලර් අර්බුදේ විසඳගන්න අපේ බැසිල්ලු නැහැ නම් එක දිගට අරහට බියගම ෆැක්ටරියේ සල්ලි ගන්නවා. සල්ලි ගන්න මේ කර්මාන්ත මේ ෆැක්ටරියේ තියෙන හින්දා මැෂින් එකේ කරා. මා ජනාධිපති කාලේ ඔබ බලන්න ගියා. මේ සල්ලියක් උගාන ඇති මම මේ ආයතනයට ගිහිල්ලා මමත් බැලුවා. අපේ රටේ සල්ලි විතරක් නෙවෙයි ඒගොල්ලෝ වෙනත් රටවල් වල ටෙන්ඩර් අරගෙන ඒ රටවල් වල සල්ලි බියගම ගන්නවා. ඒක නිසා රුපියල් ගහන්න පුළුවන් ඕන තරම්. ගහලා එළියට දාන්න පුළුවන්. හැබැයි ඒකෙන් ඇති වෙන ආර්ථික විද්‍යාවේ ආර්ථික අර්බුදය වෙනම කතාවක්. ඒක මම කියන්නේ නැහැ. තමුන්නාන්සලා දන්නවා. ඒ විග්‍රහයට යන්න වෙලාවක් තැනක් නෙවෙයි නේද? ඩොලර් ලැබෙන්නේ කොහොමද? ලෝකයේ සලකන්නේ රටේ රාජ්‍ය කරන අයගේ මූණ දිහා බලලා තනතුරට නෙවෙයි. මම ලෝකයේ දිනාගත්තේ ලෝකයට පෙන්නපු ආණ්ඩුව කරන ප්‍රතිපත්තිය මම පෙන්නුවේ. ලෝකේ මාත් සමග එකට එකතු වුණේ 19 වෙනි සංශෝධනය නිසා. ලෝකේ මාත් එක්ක එකතු වුණේ 2015 ජනවාරි 8 රාජ ආණ්ඩුවක් අවසන් කරපු නිසා. විදේශ සම්බන්ධතා කියන එක රාජ්‍ය නායකයන්ගේ හිත් දිනා ගන්නවා කියන එක මිත්‍රවරුනි ඒක එක්තරා කලාවක්. ඒක එක්තරා ශාස්ත්‍රයක්. ඒක අපි හාමුදුරනේ. ඒක දේශපාලන විද්‍යාව කියවන්න ඕන, මනෝ විද්‍යාව කියවන්න ඕන. ඒ රටවල් වල තොරතුරු පරිසරය ගැන දැනගන්න ඕන කෙනෙක් එක්ක කතා කරනකොට කරුණු ගණනාවක් තියෙනවා. මම දැන් වැල්පිල් පුටින් මහත්තයා මන් දිනාගත්තේ කොහොමද? පුටින් මහත්තයා මට කිව්වා මට 5-6 සැරයක් හම්බ වුණා ජාත්‍යන්තර සමුළුවලදී මම රුසියාවට ගියාමයි. රුසියාවේ රාජ්‍ය සංචාරයක් සෝවියට් සමූහාණ්ඩුව කාලේ ඉඳලා රුසියාවට රාජ්‍ය සංචාරයක් ලැබුණේ මට විතරයි. බණ්ඩාරනායක මැදින් 62 ලැබිලා තිබුණා. ඒක නිල සංචාරයක් රාජ්‍ය සංචාරයක් නෙවෙයි.
ඔෆිෂියල් විසිට් එකයි ස්ටේට් විසිට් එකයි කියන එකේ වෙනස්කම් තියෙනවා. පුටින් මහත්තයා මට කිව්වා ලංකාවේ කෘෂිකර්මය දියුණු කරන්න අවශ්‍ය සියලු දේවල් පහසුකම් දෙන්නම් කියලා. මම මගේ ආණ්ඩුවේ නායකයින්ට රුසියාවේ ඉඳලා ඇවිල්ලා කිව්වා මෙන්න මෙහෙම කිව්වා අපි රුසියාවෙන් උදව් ගමු කියලා. ආපෝ මගේ ආණ්ඩුවේ අනිත් පාර්ශවයට රුසියාව නිකන් පේන්නේ නයි පොළොංගු වගේ. ඒගොල්ලෝ වන්දනා ගියේ වෙන පැත්තකටනේ. හැබැයි මගේ විදේශ ප්‍රතිපත්තිය ඇමරිකාවත් මාත් එක්ක හොඳයි, චීනෙත් හොඳයි, ඉන්දියාවත් හොඳයි, රුසියාවත් හොඳයි, ජපානයත් හොඳයි, යුරෝපයත් හොඳයි, ඔක්කොම හොඳයි මාත් එක්ක මගේ ප්‍රතිපත්තිය. මම නිසා කියනවා නෙවෙයි. මේ රටේ ශක්තිමත්ම ජාත්‍යන්තර සම්බන්ධතා ශක්තිමත් වෙච්ච යුගය සිරිමාව් බණ්ඩාරනායක මැතිණියගේ යුගය 64 සහ 77 නොබෙද ජාතීන් සමනුව තියලා රටවල් 117ක නායකයෝ ගෙනල්ලා ඒ කාලේ තමයි ලෝකේ අපේ මව්බිම වඩාත් සියලු රාජ්‍යයන්ට සමීප වෙච්ච යුගය අපිට ආදාර ගලාගෙන ආපු. අපිට මොනවද නොලැබුණේ මැදිනිගේ කාලේ ලෝකේ රටවල් වල. ඒ රයිස්තුමන් කියන්නේ නැහැ මොන තරම් ඒවා දේශීය කර්මාන්ත. ඒකට ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ආණ්ඩුව ආවා 77 අර දේශීය කර්මාන්ත ඔක්කොම කඩලා කුරු පට්ටම් කරලා දැම්මා. විවෘත ආර්ථිකය හැදින්නුවා. ජේ.ආර්. ප්‍රේමදාස අපේ හිටපු චන්ද්‍රිකා මැතිණිය මහින්ද රාජපක්ෂ මහත්මයාලා ඔය ඔක්කොම විදේශ වට්ටම් ඩොලර් කිසිම මුල්ල විනයක් නැතුව විනාශ කළා. මගේ කාලෙත් මාත් පොඩි කොටස්කාරයෙක් ඒකට. මොකද ඒවා මගේ අතේ නෙවෙයි තිබුණේ ඒවා අනිත් පාර්ශවයේ අතේ. මම කොච්චර කිව්වත් ඇහුවේ නැහැ. චොක්ලට් ටොපි බැලුම් බෝල සරුංගල් අටපට්ටම් පාම් බනිස් එළවලු පළතුරු අදි සුඛෝපභෝගී වාහන මේ රටට ගැලපෙන්නේ නැති මේ රටේ තිබෙන ආර්ථිකය හැටි රටට ගැලපෙන්නේ නැති අදි සුඛෝපභෝගී නිවාස වලට අවශ්‍ය දේවල් මේ විදේශ වට්ටම් විනාශ කරුවා ඩොලර් විනාශ කරුවා. සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වය ආචාර්ය එන්.එම්. පෙරේරා මහත්මයාගේ ආර්ථික විද්‍යාව ආර්ථ ශාස්ත්‍රඥයෙක් විදිහට එතුමා මම විශ්වාස කරනවා බණ්ඩාරනායක මැතිණිය වගේ බණ්ඩාරනායක මැතිතුමා දිව්‍ය ලෝකයක ඉපදිලා ඇති මේ රටේ දේශපාලනයේදී නිවැරදි ගමන් මාර්ගයක් කරකට දාලා වා දුන්නා. අපි කොච්චර පින් කරලා තියෙනවද එයාට පින් දීලා තියෙනවා. එදා 77 අද මේ සමහර අය මේ අපේ අයත් සමහර අය දන්න බම්බුවක් නැතුව කියනවා මේ මොකද ඒ කාලේ තත්ත්වය දැනගෙන කියන්න එපා මේ 80න් පස්සේ ඉපදිච්ච සමහර අය මේ ඊ පෙරේදා ඉපදිච්ච අය කියනවා හරියට මැදිනියේ කාලේ වගේ දැන් මේ පෝලිං කණ්ඩන එහෙම කියනවා. බණ්ඩාරනායක මැදිනියේ කාලේ මෙහෙම පෝලිං තිබුණේ කණ්ඩ නැතුව එකක් තිබුණේ නැහැ. මම මේ කාලේ සෞපකාර සැපෙන්නේ දාන්නේ මම ආහාර බෙදා හරපු මිනිහෙක් රජේ. මගේ ජොබ් එක ඒක. රටේ අවශ්‍ය බඩු බාන්න ඕන තරම් තිබුණා. නමුත් විදේශ වත්කම් විශාල වශයෙන් වැය වෙන නිසා ඒවා සීමා කරලා සලාකයකට දුන්නා. මේ අද වගේ ගෑස් පෝලිං වල ඔය කියන කුණුහරුපයි. අද ගොවිබිම් වල ගොවි ජනතාව කියන කුණුහරුපයි. ඕවා මොකුත් තිබුණේ නැහැ. බණ්ඩාරනායක මැදිනි තමයි මේ රටේ වී අලි මණ්ඩලයේ හැදුවේ ගොවියාගේ ඔළුව උස්සන්න. පෞද්ගලික අංශයේ තියෙන වීමෝල් ඒකාධිකාරිය බිඳින්න හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමා වියලි මණ්ඩලයේ හැදුවේ 72. පෞද්ගලික අංශයේ වීමෝල් ඒකාධිකාරිය කඩන්න හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමා සහ මැතිණිය තමයි අහස උසට මහා වීමෝල් 7ක් හැදුවා. අන්න පොළොන්නරුවෙක් තියෙනවා. මට මතකයි මේ අනුරාධපුරෙත් කොහෙද තිබුණා. අනුරාධපුරේ තිබුණා අරේ මිනිපේ තියෙනවා. හම්බන්තොට තිබුණා. අම්පාරේ තිබුණා. අහස උසට සයිලෝ. දැන් ඔය අපේ සහෝදරයාගේ ඩන්ලිගේ නිපුණ මහත්තයාලගේ දැන් අද කියන අද ඒවා ඔක්කොම ජපන් තාක්ෂණයම තියෙන්නේ. ඒ සයිලෝ වලටත් වඩා ලොකු සයිලෝ තිබුණා මහා අහස උසට. ජේ.ආර්.ලගේ විවෘත ආර්ථිකයේ රොනීද මැල්ගේ 77 ජයග්‍රහණය කළා පළවෙනි ආයක කතාව හවස 2ට පටන් ගන්න රෑ 9 වෙනකන් කතා කරුවා. පැය 7ක්
පැය 7ක් කතා කරලා පැය 2ක් බණ්ඩාරනායක බැන්නයි පැය 7ේ. සිරිම ගිහින්. සිරිම රට කෑවයි කියලා විවෘත ආර්ථිකය හඳුන්වලා දුන්නා. හඳුන්වලා දීලා අපේ දේශීය කර්මාන්ත අපිට අර ඒ කාලේ රුසියාවෙන් හම්බෙච්ච, චීනෙන් හම්බෙච්ච, යුරෝපයෙන් හම්බෙච්ච වණ්ඩාරනායක මැදිට ඉන්දියාවෙන් හම්බෙච්ච ඔය ටයර් අනික් ලන්ලෝ යකඩ වගේ මහ ගොඩක් තිබුණානේ. රෙදි වේයන්ගොඩ, තුල්හිරිය, මින්නේරිය මොනතරම් ප්‍රතිකම් හරි තිබුණාද? ඒ කාලෙදී ඇමතිකම කරනකොට ඇමතිකම කරපු හැටි තමුන්නාන්සලා දන්නවනේ. මේ රටට මොන ප්‍රමාණයක් අනවශ්‍ය දේවල් වෙනවද? මොනතරම් වැරදි විදියට ගනුදෙනු කෙරුවද? ඒවත් කිසිම මේ ඔය 19 වෙනි සංශෝධනයේ හොඳ පැත්ත වගේම තිබුණු නරක පැත්ත තමයි මම මේකයි කිව්වේ සංශෝධනයේ විය යුතු කොටස් සංශෝධනය විය යුතුයි කියලා. දැන් ඒ කරන නරක වැඩ ජනාධිපතිවරයාට වළක්වන්න බැරුව ගියා. කිව්වට අහන්නේ නීතියෙන් බලය තියෙනවා අගමැති ඒගොල්ලන්ට එකතු වෙලා ඒවා කරන්න. ඒක නිසා හොර වංචා ජහජරාකට ඔක්කොම කෙරුවා. ඉතින් ඒක නිසා අපි අද දැන් මේ තිබෙන පසුබිමත් එක්ක අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ විදිහේ සංවිධානය කළා. මම කලින් කිව්වා වගේ අපේ ප්‍රතිපත්ති මාලාව බණ්ඩාරනායක මැතිතුමා හදපු ප්‍රතිපත්තියේ අදට ගැළපෙන යම් සංශෝධනයන් කරමින් ඒ මූලික ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් අපේ දේශජ බව, දේශීයත්වය, අපේ සංස්කෘතිය, අපේ ස්වදේශීය චින්තනය බණ්ඩාරනායක මැතිතුමා පෙන්වලා දුන්නා. මේ සියලු දේවල් මුල් කරගත් සමාජ දේශපාලන ආර්ථික වැඩපිළිවෙලක අවශ්‍යතාවය අද තියෙනවා. ඒක හදන්න පුළුවන් පැහැදිලිවම කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මිසක් වෙන කිසිදු දේශපාලන පක්ෂයකට මොන කයිවාරු ගැහුවත් ඒ ජාතික චින්තනය නැහැ කියන එක මම බොහොම පැහැදිලිව කියනවා. මේ එයාලා දන්නේ නැහැ මේ වකුගඩු රෝගය කියන එක රසායනික පෝර වලින් හැදෙන එක ඒකත් එක රෝගයක් තමයි. අපි දැන් ඩයසිරියා මිතුමත් කිව්ව වකුගඩු රෝග ගැන කොච්චර තියෙනවද? දොස්තර මහත්තයෙකුගෙන් ඇහුවොත් කියයි වකුගඩු රෝග 100ක් විතර තියෙනවා. එහෙම නැත්නම් මේ රසායනික පෝර වලින් රට ස්වයංපෝෂිත වුණායි කියලා රසායනික මේ කාබනික පෝර වලින් රසායනික පෝර අයින් කළා වකුගඩු රෝගය නවතින්නේ නැහැ ලංකාවේ. ඒකනේ ඩයසිරියා මිතුමා කිව්වේ මාත් ඒක දන්නවලු. ලංකාවේ වකුගඩු රෝගීන් වැඩිම පළාත බස්නාහිර පළාත. අරක්කු, කසිප්පු, ගංජා, දියවැඩියාව මේවත් එක්ක හැදෙනවා. ශරීරයේ වෙනත් කොටස් වලට මොනවා හරි ආසාදනයක් ආවොත් සමහරවිට ඊළඟට වකුගඩු වලට යනවා. ඒකයි. දැන් ඊයේ පෙරේදා දරුවෙක් හම්බ වුණා මට ටෙලිෆෝන් කළා. එයාගේ මහත්තයා කතා කරලා කිව්වා මේකේ කාසල් හොස්පිටල් එකේ බබා ගන්න කලින් බබා අම්මගේ කුසිය ඇතුලේ නැති වෙලා. එතකොට අම්මටත් අමාරුයි. ඉතින් මම ඒ ගමන මම දන්න යාළුවන්ට දොස්තරුන්ට කතා කරලා එතනින් ඒ වැඩ ටික කරගෙන මේ මැරිච්ච කුණ එළියට අරගෙන ඊළඟට මේ බබාගේ තාත්තමට කතා කරලා කියනවා සර් මේක හරි මේ මගේ වයිෆ් එක දැන් වකුගඩු මේවා වෙලයි කියලා කියනවා කොහොම හරි මාව වකුගඩු මේ හොඳ කෙනෙක් වෙන්න මං කියනවා ජාති රෝහලට ගෙන්න කියලා මං එතන රු 26කට මම ටෙලිෆෝන් කරලා කිව්වා මෙන්න මෙහෙම මම මේ දන්න හිතවත් කෙනෙක් මෙහෙම අම්මගේ දැන් බබා නැති වුණා දැන් වකුගඩු ප්‍රශ්නයක් කියනවා දැන් ගේනවා කියලා. ඉතින් මම මේ කියන්නේ මේ වකුගඩු රෝගේ හැදෙන්නේ මේ රසායනික පෝර වලින්ම විතරක් නෙවෙයි ඒක එක රෝගයක් විතරයි. ඉතින් ඒක නිසා මේ මුට්ට වහන්සේලාගේ හිතේ මෙච්චරයි මේක තියෙන්නේ කියලා. දැන් තමුන්නාසලා දන්නවා මගේ වකුගඩු රෝග වලට වෙලා තියෙන දේ. මෙච්චර සම්පතක් මේ රටට ගෙනල්ලා චීනෙන් දුන්න තෑග්ගක් කෝටි 1500ක්. අදත් දොස්තරලා නැහැ. දොස්තර මහත්තුරු නැහැ. අදත් CT මැෂින් එකේ තියෙන එක වහලා ඇරලා නැහැ. අදත් X-ray room එක ඇරලා නැහැ. අවශ්‍ය ටෙක්නීෂියන්ලා දාලා නැහැ. රසායනාගාරයේ තියෙනවා අද වෙනකන් රසායනාගාරය ඇරලා නැහැ. දෙන්නේ නැහැ, දාන්නේ නැහැ. මම ජනාධිපතිතුමාට කිව්වා සෞඛ්‍ය කලින් හිටපු පවිත්‍රාට කිව්වා මේ ඉන්න දැන් ඉන්න කේලි රමුක්කල්ලන් කියනවා මම දැන් ගිය මාසේ මං සෞඛ්‍ය අමාත්‍යාංශයට මම ගියා. මං කිව්වා කේලි මොකද්ද මේ කරන වැඩේ? මේ රටේ හැමදැනීම ලෙඩ්ඩු වෙනවා මෙතෙන් දැන් මේක මේ හොඳට වැඩ කරනවා කියලා. දැන් සති 3කට කලින් පොළොන්නර වකුගඩු රෝග වලට මාරුවීම් මණ්ඩලයෙන් දැම්ම විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍යවරු 14 දෙනෙක් දැම්මා. 14 දෙනෙක් දැම්මයි කියලා මට ආරම්භ වුණා මම බොහොම සන්තෝෂ වුණා.
දවස් දෙකකට පස්සේ මගේ එතන ඉන්න ඇතුළේ මොකද මං හිටපු සවුත් කැම්පේ මගේ ගෝලියෝ එහෙම ඉන්නවනේ. දවස් දෙකකට පස්සේ මට කතා කරලා කියනවා සර් පවර් රෝහලට දාපු 14 දෙනාගේ 10ක් අයින් කරලා කපලා දැන් 4 දෙනයි දාලා තියෙන්නේ 14ක් දාපු එක දැන් 4යි යවන්න පුළුවන්. ඔන්න පවර් රෝහලට සලකන හැටි. දැන් මේවා තමයි මේවා මහා පුදුම අර්බුදයක් තියෙන්නේ. ඉතින් ඒක නිසා දැන් තමුන්නාන්සලා මේ මෙතන සහෝදරයෙක් ඉස්සෙල්ලා මම කතා කරලා කිව්වා මේක පටන් ගන්නවා මම අදහස් දෙන්න පටන් ගත්තාම මේ ඒක නිකන් දෙලින්ම කියන්නේ නැතුව මේ ආණ්ඩුවේ තව ඉන්නවද නැද්ද කියලා නිකන් හිතලා බලන්නයි කියලා කිව්වා. එහෙම නේ කිව්වේ. කවුද මන්ද කිව්වද? ඔයා කිව්වනේ. දෙලින්ම කිව්වේ නැහැ ආයින්ද කියලා නිකන් හිතලා බලන්න කියලා අපිට කිව්වේ. අපි දැන් හුඟක් හිතපුවා තියෙනවා. හැබැයි අපි විශේෂයෙන්ම මම පැහැදිලිව කියන්නට ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපි කාගවත් පස්සේ අපි යන්නේ නැහැ. අපිට එහෙම යන්න උවමනාවක් නැහැ. අපි රට පුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධානය කරලා දැන් අපේ ප්‍රතිපත්ති මාලාව ජාතික වැඩපිළිවෙල මේ ඔක්කොම හදලා අපි රටට ඉදිරිපත් කරනවා. ඒ වැඩපිළිවෙලක් තුළ එක්ක කවුද එකතු වෙන්නේ? ආන්නේ එකතු වීමට තමයි අපේ එකතුව තියෙන්නේ. එහෙම නැතුව අපි කාගවත් නැට්ට වෙන්න ලෑස්ති අපි නැහැ කියන එක මම පැහැදිලි කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැට්ට වෙන්න ඕනේ. අද පක්ෂය රටේ තියෙන තුන්වෙනි බලවේගය. පාර්ලිමේන්තුවේ අපි තමයි තුන්වෙනි බලවේගය. පොට්ටුව 1 2 සමගි බලවේගයේ 3 අපි. ඉතින් අපි මේ එහෙම නැත්තර නැති වෙච්ච විනාශ වෙච්ච පක්ෂයක් නෙවෙයි. 77 මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 8ට වැස්සා. මැතිනිගේ නායකත්වයෙන්. ඒ පක්ෂය අරුබුදයි ප්‍රශ්නයි නිසා. අපි දැන් 14ක් ඉන්නවා. දැන් අපි මේ අලුත් වැඩපිළිවෙලත් එක්ක අපි නැගිටිනවා. තමුන්නාන්සලා සංවිධායකතුමාලා තමුන්නාන්සලා මේ වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න. සංවිධායකතුමාලා කම්මැලි වෙන්න එපා. ගම් වලට බහින්න වැඩට බහින්න කතා කරන්න සාකච්ඡා කරන්න. මේ පක්ෂයක් ගොඩනගනවායි කියන එක මේ වැඩ පිළිලක් එක්ක රටක් හදන්න යනවායි කියන එක මේක මේ අපි කීප දෙනෙකුට විතරක් කරන්න පුළුවන් එකක් නෙවෙයි. පක්ෂයේ മന്ത്രി කණ්ඩායමට මධ්‍යම කාර්යසභාවට කරන්න පුළුවන් එකක් නෙවෙයි. එතකොට මේ සියලු දෙනා තමුන්නාන්සලා මේ වගකීම් බාර ගන්නවා. තමුන්නාන්සලා ග්‍රාමීය නායකයෝ ඒ වගේම සංවිධානවල නායකයෝ හදලා තියෙන අනුබද්ධ සංවිධානවල ඒ විශේෂ ශ්‍රේෂ්ඨ ආයිති නායකයෝ ගුරුද ගෝවිද නීතිඥද අනිකුත් විවිධ වෘත්තීන්ද මේ ඔක්කොම ගත්තාම ඒක නිසා කට ඇරලා කතා කරන්න ඇත්ත කතා කරන්න අපි යන නිවැරදි ගමන ගැන කතා කරන්න ඒක නිසා මෙතෙක් කල රට ගිය ගමනට වඩා වෙනස් අලුත් ගමනක් සම්ප්‍රදායික ආණ්ඩුවලින් තොර වූ ආණ්ඩුවක් 77න් පස්සේ තමයි විශේෂයෙන්ම මේ රට විනාශ වුණේ විවෘතාර්ථිකයත් එක්ක ඒක නිසා අපි මේ යන අලුත් ගමනට ජනතාව දැනුවත් කරන්න. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස 3ක වගේ කාලය තුල අපි ඊටාම හොඳ තැනකට රටේ පක්ෂය ගෙන එන්න අපි නගරයක් ගමක් දෙයක් පාසා යන වැඩ පිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. අපි දුවනවා වගේම තමුන්නාන්සලා දුවන්න තමුන්නාන්සලාගේ ප්‍රදේශයේ. News Hub, peopleizing the news.